ආයුබෝවන් හැමෝටම අදත් අපි ආවා අපේ වීඩියෝ ලෙසන් එකක් අරගෙන අද අපි උගන්වන්න හදන්නේ ඔබ්ජෙක්ට් එකක් භාවිතා කරන්න කොහොමද කියලා වාක්‍යයකට අපි මේ සති කිහිපෙම සාකච්ඡා කරා present simple වාක්‍යයක් හදාගන්න හැටි present simple වාක්‍යයක් භාවිතා කරන්නේ මොනවටද ගොඩ නැගෙන්නේ කොහොමද ඊට පස්සේ phrases භාවිතා කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා පහුගිය සතියේ මේ දිග වාක්‍යයක් හදන හැටි වචන 20ක 25ක විතර දිග වාක්‍යයක් හදා ගන්න හැටි අපි ඉගෙන ගත්තා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ සාමාන්‍යයෙන් ගොඩාක් ළමයින්ට නැත්නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට පැටලෙන තැනක් ගැන මේක බොහෝ දුරට පැටලෙනවා ඔබ්ජෙක්ට් භාවිතය. ඉංග්‍රීසි භාෂාවේ ඔබ්ජෙක්ට් වර්ග දෙකක් තියෙනවා. there are two kinds of objects. The first one is direct object and the second one is indirect object. පළවෙනි එකට direct object කියලා කියනවා. දෙවෙනි එකට indirect object කියලා තමයි කියන්නේ. අපි බලමු මෙතනින් ඉස්සරහට මේ direct object සහ indirect object කියන්නේ මොනවද? මේවා වාක්‍යයක use කරන්නේ කොහොමද කියලා. එතකොට මේ object වර්ග දෙක ගැන සාකච්ඡා කරන්න කලින් object එකක් යොදා ගන්න පුළුවන් ක්‍රියාපද මොනවද කියලා අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. මම පොඩි විස්තරයක් ඔයාලට කියන්නම් මොන වගේ ක්‍රියාපදත් එක්කද අපිට පුළුවන් මේ කියන ඔබ්ජෙක්ට් භාවිතා කරන්න කියලා. එතකොට සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේ සරල වාක්‍ය රටා 7ක් තියෙනවා. මේ 7 දෙකක් තියෙනවා ඔබ්ජෙක්ට් භාවිතා කරන්න පුළුවන් ඒවා. පළවෙනි එක තමයි subject verb object කියන එක. දෙවෙනි එක subject verb indirect object plus direct object කියලා කියන මේ සරල වාක්‍ය රටා දෙකේදී අපිට object එකක් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. තව එක වාක්‍ය රටාවකදී තියෙනවා object එකක් එක්ක complement එකක් භාවිතා කරන ඒක ගැන අපි පස්සේ දවසක සාකච්ඡා කරමු. මම අද කියලා දෙන්න හදන්නේ මේ object direct and indirect object භාවිතා කරන හැටි. අපි බලමු මොන වගේ ක්‍රියාපදත් එක්කද මේ direct and indirect object භාවිතා කරන්න පුළුවන් කියලා. ඔයාලට මේ පේන විදිහට පළවෙනි ක්‍රියාපද වර්ගය තමයි transitive verb කියලා කියන්නේ. ඉංග්‍රීසි භාෂාවේ මේ object භාවිතා කරන ක්‍රමවේදයත් එක්ක මේ ක්‍රියාපද ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. ඒ ප්‍රධාන වර්ග තුනෙන් පළවෙනි එක තමයි මේ transitive verb කියලා කියන්නේ. මේ transitive verb එකක් කියලා කියන්නේ මේ ක්‍රියාපදයට පස්සේ ඔයාලා මේ දකින විදිහේ මම example ටිකක් දීලා තියෙනවා. මේ examples වල තියෙන ක්‍රියාපද වගේ ක්‍රියාපද මේ જાතියේ ක්‍රියාපද ඕන එකට අපිට නාමපදයක් එහෙම නැත්නම් objective pronoun එකක් එහෙම නැත්නම් noun phrase එකක් කෙලින්ම වෙන කිසිම උපකාරක පදයකින් තොරව ඒ කියන්නේ නිපාත පදයකින් preposition එකකින් තොරව කෙලින්ම වාක්‍යයට සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. ඒවට තමයි අපි transitive verbs කියලා කියන්නේ. එතකොට මේ transitive verb එකක් එක්ක හදන වාක්‍යයක් අංග සම්පූර්ණ වාක්‍යයක් වෙන්න නම් අනිවාර්යයෙන් මේ object එකේ direct object එකක් යොදාගත යුතුයි. ඒ කියන්නේ මේ නාම පදයක් එහෙම නැත්නම් objective pronoun එකක් එහෙම නැත්නම් noun phrase එකක් යොදාගත්තොත් තමයි මේ වාක්‍ය මේ කියන ක්‍රියාපදෙත් එක්ක අංග සම්පූර්ණ තේරුමක් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ දකින විදිහේ eat, love, bath, like වගේ ක්‍රියාපද, want වගේ ක්‍රියාපද මේ ක්‍රියාපද වලට පේනවා. මම මේක ඔක්කොම කියවන්න ඕනේ නැහැ මම හිතන්නේ. මේ වගේ ක්‍රියාපදත් එක්ක ඔයාලට පුළුවන් කෙලින්ම direct object එකක් මේකට එක්කව කරගන්න. අපි ඉස්සරහට examples බලමු. දැනට මතක තියාගන්න direct object එකක් එකතු කරන්න පුළුවන් මෙන්න මේ කියන transitive verb වලට. ඊළඟ ක්‍රමය තමයි intransitive verb කියලා කියන්නේ. intransitive verb කියලා කියන්නේ කෙලින්ම object එකක් සම්බන්ධ කරන්න බැරි ක්‍රියාපද වලට. මොනවටද intransitive verb කියලා කියන්නේ? කෙලින්ම object එකක් සම්බන්ධ කළ නොහැකි ක්‍රියාපද වලට අපි කියනවා intransitive verbs කියලා. ඔයාලට මේ පේන ආකාරයට intransitive verb බලා ගන්න පුළුවන්. අපිට මේ කියන intransitive ක්‍රියාපදත් එක්ක object එකක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ. කොහොමද භාවිතා කිරීමේ හැකියාවකුත් නැහැ. මේ කියන intransitive verb එකක් එක්ක අපි නිර්මාණය කරන වාක්‍යයක්
අංග සම්පූර්ණ වාක්‍යයක් වෙනවා. ඉස්සරහට බලමු කොහොමද intransitive verb එක අපි වාක්‍ය නිර්මාණය කරන්නේ කියලා. මේ තියෙන ක්‍රියාපද sleep ඊට පස්සේ go run walk වගේ movement එකක් පෙන්වන ක්‍රියාපද එහෙම නැත්නම් යම්කිසි දිශාවකට චලනය වීමක් පෙන්වන ක්‍රියාපද ඒ වගේම මේ පේන ආකාරයට ඉබේ සිද්ධ වෙන ක්‍රියා මොනවා හරි ක්‍රියාවක් තියෙනවා නම් ඉබේ ඔටෝමැටිකලි සිද්ධ වෙන ඒ කියන්නේ වැටෙනවා පාවෙනවා හමනවා එහෙම නැත්නම් පායනවා මේ වගේ ඉබේ සිද්ධ වෙන ක්‍රියාවක් තියෙනවා නම් ඒකත් intransitive verb එකක් විදිහට තමයි අපි හැම වෙලාවෙම ගණන් ගන්න. එතකොට මේ transitive intransitive කියන ක්‍රියාපද වර්ග දෙක සිංහල භාෂාවෙත් තියෙනවා. අපි ගොඩක් වෙලාවට passive voice එහෙම නැත්නම් කර්මකාරක වාක්‍ය හදද්දී ඔයාලා සමහරට සිංහල භාෂාවේදී ඉගෙනගෙන ඇති සකර්මක සහ අකර්මක කියලා ක්‍රියාපද වර්ග දෙකක් තියෙනවා. මේ සකර්මකයි කියන්නේ කර්මයක් සහිතයි කියලා. අකර්මකයි කියලා කියන්නේ කර්මයක් රහිතයි කියලා. එතකොට සකර්මකයි කියන්නේ කර්මයක් තියෙයි කියන්නේ transitive verb නාමපදයක් තියෙනවා ක්‍රියාපදයට පස්සේ අකර්මකයි කියලා කියන්නේ intransitive verb කර්මයක් යොදා ගන්න බැරි ඒවා. ඊළඟට ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා ditransitive කියලා ක්‍රියාපද වර්ගයක්. මේ ditransitive verb එකක් කියලා කියන්නේ අපිට object දෙකක් භාවිතා කරන්න පුළුවන් ක්‍රියාපද වලට. එතකොට මේ ක්‍රියාපදත් එක්ක අපිට පුළුවන් object දෙකක් එහෙම නැත්නම් නාමපද දෙකක් භාවිතා කරන්න. බොහෝ දුරට මේ නාමපද දෙකෙන් එකක් සමහරවිට පුද්ගලයෙක් හෝ සතෙක් වෙන්න පුළුවන්. අපි receiver කෙනෙක් නැත්නම් recipient කෙනෙක් ඉන්නවා ඒකේ. ඊළඟ එක මේ ක්‍රියාවට involve වෙන දෙයක් තියෙනවා. මෙන්න මේ දෙක තමයි අපි direct and indirect object කියලා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ. මේ වගේ object දෙකක් භාවිතා කරන්න පුළුවන් ක්‍රියාපද වලට අපි කියනවා ditransitive verbs කියලා. එතකොට ditransitive verb give, teach, show, tell වගේ ක්‍රියාපද buy, bring වගේ ක්‍රියාපද අපි write, send වගේ ක්‍රියාපද ditransitive verb විදිහට තමයි සලකන්නේ. ඔයාලට දැන් මෙතනින් ඉස්සරහට බලා ගන්න පුළුවන් මේ ක්‍රියාපද වර්ග තුන. ඒ කියන්නේ transitive, intransitive and ditransitive කියන ක්‍රියාපද වර්ග තුනත් එක්ක අපි මේ තුනත් එක්කම අපිට භාවිතා කිරීමේ හැකියාවක් නැහැ objects. හැබැයි අපිට මේ ක්‍රියාපද වර්ග තුනෙන් දෙකක් එක්ක ඒ කියන්නේ transitive and ditransitive කියන ක්‍රියාපද වර්ග දෙකත් එක්ක object භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. transitive verb එකක් නම් ඒ verb එකත් එක්ක අනිවාර්යයෙන්ම එක object එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ නාම පදයක්, objective pronoun එකක්, එහෙම නැත්නම් noun phrase එකක් object එක විදිහට එකක් තියෙන්න පුළුවන්. දෙවෙනි ක්‍රියාපද වර්ගයේ මම කියපෝ ditransitive verb එක object දෙකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ නාම පද දෙකක් වෙන්න පුළුවන්, objective pronoun දෙකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් noun phrases දෙකක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ ටිකට තමයි අපි මේ කියන transitive and ditransitive කියන දෙකත් එක්ක විතරයි අපිට පුළුවන්නේ objects භාවිතා කරන්න ඉංග්‍රීසි භාෂාවේදී. කීයටවත් මොනම හේතුවක් හින්දාවත් අපිට object එකක් භාවිතා කරන්න බෑ intransitive ක්‍රියාපදත් එක්ක. අපි මෙතන ඉස්සරහට බලාගෙන යන්නේ කොහොමද මේ කියන transitive and ditransitive භාවිතා කරන්නේ කොහොමද කියලා. ඔයාලට මේ පේන ආකාරයට දැක ගන්න පුළුවන් direct object එකක් කොහොමද අපි transitive verb එකකට සම්බන්ධ කරලා වාක්‍ය නිර්මාණය කරගන්නේ කියලා. එතකොට direct object එකක් කියන්නේ මොකද්ද? transitive verb එකකට සම්බන්ධ කරන නාම පදයක්, objective pronoun එකක්, එහෙම නැත්නම් noun phrase එකක් තමයි අපි මේ noun එකක්, objective pronoun එකක්, noun phrase එකක් අපි හඳුන්වනවා direct object එකක් කියලා. හැම වෙලාවෙම මේ direct object එකෙන් උත්තර දෙනවා what එහෙම නැත්නම් whom කියන ප්‍රශ්නවාචී පද දෙකට. මේ දෙකෙන් එකකට උත්තරේ විදිහට තමයි whom එහෙම නැත්නම් what කියන interrogative pronoun දෙකට තමයි මේ direct object එකකින් හැම වෙලාවෙම උත්තර ලබා දෙන්නේ. මාලට තවත් මතක් වෙන්නත් එක්ක දීලා තියෙනවා transitive ක්‍රියාපද ටිකක්. මේ ක්‍රියාපදත් එක්ක අපි බලමු examples ටිකක් අරගෙන කොහොමද මේවා භාවිතා කරන්නේ කියලා.
මේ පේන ආකාරයට ඔයාලට පළවෙනි සෙන්ටෙන්ස් එකෙන් පේනවා මම බත් කනවා කියලා. ඒක සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාවේදී වාක්‍ය නිර්මාණය වෙන්නේ subject verb object කියලා මේ සරල එක ක්‍රමයක් simple එක structure එක තියෙනවා subject verb object කියලා. මේ subject verb object කියන structure එකේදී subject එකත් එක්ක අනිවාර්යෙන් ක්‍රියාපදේ තියෙන්න ඕනේ. ඔක සිංහල භාෂාවේදී නම් ඔයිට වඩා වෙනස්. සිංහල භාෂාවේදී subject object verb කියලා තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාවේදී subject verb object කියලා තියෙන්නේ. එතකොට පළවෙනි වාක්‍යයේ හැටියට මම බත් කනවා කියලා කියනවා. මම බත් කනවා ඉංග්‍රීසියේදී කියන්නේ I eat rice කියලා. I eat rice. rice කියන object එක සිංහල භාෂාවේදී බත් කියන object එක කරන පුද්ගලයා මමත් එක්ක ඉන්න හිටියට ඉංග්‍රීසි භාෂාවේදී මේ rice කියන object එක ක්‍රියාපදයට පස්සේ direct object එකක් විදිහට ක්‍රියාපදයට එක්ව වෙලා තියෙනවා. ඊළඟ වාක්‍යය වලට පේනවා අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. We learn English. We learn English කියලා හැම වෙලාවෙම එතකොට සිංහල භාෂාවේදී subject එකත් එක්ක object එක තිබ්බට ඉංග්‍රීසි භාෂාවේදී subject එකත් එක්ක තියෙන්නේ verb එක. verb එකට තමයි අපි object එකක් එක්කව කරන්නේ. ඔයාලට මේ මම ඊතල වලින් ලකුණු කරලා පෙන්නලා තියෙන එකෙන් හොඳටම තේරුම් ගන්න පුළුවන් මේක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඊළඟ වාක්‍යය අපි කියනවා ඔහු ගස් කපනවා කියලා. ඔහු ගස් කපනවා. He cuts trees. He cuts trees. ඒකෙත් ගස් කියන එක සිංහල භාෂාවේදී ඔහු ගස් කපනවා කියලා තිබ්බට ඔහුයි ගසුයි එකට තිබ්බට ඉංග්‍රීසි භාෂාවේදී ක්‍රියාපදෙත් එක්ක තමයි ගස් කියන නැත්නම් trees කියන කොටස තියෙන්නේ. එතකොට he cuts trees බවට පත් වෙනවා. අන්තිම වාක්‍යයේ තියෙනවා ඔවුන් අපිව එක්ක යනවා කියලා. ඔවුන් අපිව එක්ක යනවා. they take us. they take us. ඔවුන් අපිව එක්ක යනවා. එතකොට සිංහල භාෂාවේදී නම් ඔවුන් අපිව එක්ක යනවා කියලා ඔවුන් කියන subject එකත් එක්ක අපි කියන object එක එකට හිටියට ඉංග්‍රීසි භාෂාවේදී ඔවුන් කියන subject එකත් එක්ක they කියන subject එකත් එක්ක තියෙන්නේ එක්ක යනවා take කියන verb එක. එතකොට object එක verb එකට පස්සේ යොදාගෙන තමයි අපි මේ කියන වාක්‍ය නිර්මාණය කරන්නේ. අපි ඊළඟට බලමු indirect object එකක් කියන්නේ මොකක්ද කියලා. indirect object එකක් කියලා කියන්නේ to whom එහෙම නැත්නම් for whom කියන දෙකෙන් එකට උත්තර විදිහට ලියන වචනේ. ගොඩක් වෙලාවට මේක සතෙක්ගේ හෝ මිනිසෙක්ගේ නමක් වෙන්න පුළුවන්. බොහෝමයක් දුරට මේ සතෙක්ගේ හෝ මිනිසෙක්ගේ නමක් වෙන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ කාරණයක් තියෙනවා. direct object එකක් තිබ්බොත් විතරයි අපිට ඒ වාක්‍යයේ indirect object එකක් දැක ගන්න පුළුවන් වෙන්නේ. එක direct object එකක් තිබ්බොත් විතරයි මේ වාක්‍යයක indirect object එකක් අපිට යොදා ගන්න පුළුවන් වෙන්නේ. අනිත් එක තමයි මේ direct and indirect කියන object දෙක යොදා ගන්න නම් අනිවාර්යයෙන්ම ඒකේ ක්‍රියාපදේ වාක්‍යයේ තියෙන verb එක ditransitive verb එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කියලා දුන්න විදිහට object දෙකක් යෙදිය හැකි ක්‍රියාපදයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කීයටවත් මේකේ object දෙකක් භාවිතා කිරීමේ හැකියාව නැහැ. එතකොට ditransitive verb එක විතරයි අපිට පුළුවන් මේ කියන indirect object එකක් භාවිතා කරන්න. මේ indirect object එක සමහර අය හිතනවා objective pronoun එකක් තිබ්බොත් ඒක indirect object එකක් වෙන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් පුද්ගල නාමයක් තිබ්බොත් ඒක indirect object එකක් වෙන්න පුළුවන් කියලා. හැම වෙලාවෙම එහෙම නැහැ. මේ කියන පුද්ගල නාමයක් තිබ්බත් objective pronoun එකක් තිබ්බත් ඒක indirect object එකක් වෙන්නේ නැහැ. එතකොට අනිවාර්යයෙන්ම direct object එකක් තිබ්බොත් තවත් object එකක් යොදනවා නම් ඒක තමයි indirect object එකක් බවට පත් වෙන්නේ. අපි බලමු මොනවද අපිට දැක ගන්න පුළුවන් example sentences කියලා මේ indirect object භාවිතා කරලා හදලා තියෙන. ඔයාලට මේ පේන විදිහට දැක ගන්න පුළුවන් object දෙකක් භාවිතා කරලා කොහොමද වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියලා. මතක තියාගන්න ඕනේ එක දෙයක් තියෙනවා. ඒ තමයි word order එක. මේ word order එක නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ වචන පෙළ ගස්සන ක්‍රමය තියෙන්නේ subject
එහෙම නැත්නම් කරන කෙනා ඊට පස්සේ ක්‍රියාපදය verb එක ඊට පස්සේ indirect object එක ඊට පස්සේ direct object එක විදිහට. එතකොට subject verb indirect object plus direct object කියලා තමයි වාක්‍ය නිර්මාණය වෙන්න ඕනේ. මේ තියෙන වාක්‍යවල මේ පෙළ ගැස්වීමට අනුව තියෙනවා. අපි බලමු. පළවෙනි වාක්‍යයේ තියෙනවා අපි ඔවුන්ට සල්ලි දෙනවා කියලා. අපි ඔවුන්ට සල්ලි දෙනවා. We give them money. We give them money කියලා කියනවා. අපි කියන්නේ subject එක, give කියන්නේ verb එක, them කියලා කියන්නේ to whom කාටද දෙන්නේ. එතකොට to whom කියන එකට උත්තරේ තමයි them කියලා කියන්නේ indirect object එක, money කියලා කියන්නේ direct object එක. ඊළඟ වාක්‍යවලත් මේ පිළිවෙලටම තමයි මේ ටික තියෙන්නේ. ඔවුන් අපට ඉංග්‍රීසි උගන්වනවා. ඔවුන් අපට ඉංග්‍රීසි උගන්වනවා කියලා කියනවා they teach us English. They teach us English. එතකොට they කියලා කියන subject එකත් එක්ක teach කියන verb එකයි ඊට පස්සේ indirect object එක තියෙනවා us කියලා. ඊළඟට තියෙනවා direct object එක English කියලා. ඊළඟ වාක්‍යයේ තියෙනවා ඔවුන් ඇයට පොත් මිලදී ගන්නවා කියලා. ඔවුන් ඇයට පොත් මිලදී ගන්නවා. ඔවුන් ඇයට පොත් මිලදී ගන්නවා කියලා කියන්නේ they buy her books. They buy her books කියලා තමයි අපි මේ වාක්‍ය නිර්මාණය කරගන්නේ. ඊළඟ වාක්‍යයේ තියෙනවා ශාක අපිට ඔක්සිජන් ලබා දෙනවා කියලා. Trees give us oxygen. Trees give us oxygen කියලා තමයි කියන්නේ ශාක අපිට ඔක්සිජන් ලබා දෙනවා කියලා. අපිට මේ තියෙන word order එක වෙනස් කරන්න පුළුවන්. හැබැයි නිකන් අපිට මේ වාක්‍ය මේ දැන් යූස් කරා වගේ මේ අපි කලින් ඩිස්කස් කරන සාකච්ඡා කරපු වාක්‍යවල යූස් කරා වගේ භාවිතා කරා වගේ කෙලින්ම භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. අපිට එතකොට indirect object එක පිටිපස්සට දානවා නම් direct object එකෙන් පිටිපස්සට ගෙනියනවා නම් to හරි for හරි කියන preposition දෙකෙන් එකක් භාවිතා කරන්න වෙනවා. නිපාත පද දෙකෙන් එකක් අවස්ථානුකූලව භාවිතා කරන්න වෙනවා. එතකොට ඔයාලට මේ පේනවා මේ change කරන හැටි. අපි බුදුහාමුදුරුවන්ට මල් පූජා කරනවා. දැන් මේකේ මල් තමයි direct object එක, බුදුහාමුදුරුවෝ තමයි indirect object එක විදිහට තියෙන්නේ. එතකොට we offer flowers to ගෞතම බුද්ධ කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මේ ඉස්සෙල්ලා වාක්‍ය රටාවේදී අපි to කියන එකක්වත් for කියන එකක්වත් භාවිතා කරේ නැහැ. word order එක හරියට යොදාගෙන කියනකොට. හැබැයි මේ word order එක change වෙද්දී අපිට අනිවාර්යෙන් preposition එක සහාය ගන්න වෙනවා. indirect object එක සම්බන්ධ කරන්න. ඒක හොඳට මතක තියාගන්න. word order එක change වුණොත් විතරයි අපිට මේ කියන preposition එක අවශ්‍යතාවය මතුවෙන්නේ. හරි. ඊළඟ වාක්‍යයේ තියෙනවා ඔවුන් අපිට ඉංග්‍රීසි උගන්වනවා කියලා. ඔවුන් අපිට ඉංග්‍රීසි උගන්වනවා. they teach English to us කියලා තමයි කියන්නේ. they teach English to us කියලා කියන word order එක වෙනස් කරලා. ඊළඟ වාක්‍යයේ තියෙනවා මගේ තාත්තා මට පළතුරු මිලදී ගන්නවා. මගේ තාත්තා නම් my father buys fruits for me. My father buys fruits for me කියලා තමයි අපි කියන්නේ. my father buys fruits for me. එතකොට ඊළඟ වාක්‍යයේ ඔයාලට දැක් ගන්න පුළුවන් ඇය ඔවුන්ට මුදල් දෙනවා කියලා. ඇය ඔවුන්ට මුදල් දෙනවා. she gives money to them. she gives money to them කියලා තමයි මේ word order එක change වෙච්ච ගමන් අනිවාර්යයෙන්ම අපිට to එහෙම නැත්නම් for කියන නිපාත පද දෙකෙන් එකක් භාවිතා කරන්න වෙනවා indirect object එක සම්බන්ධ කරන්න මේ කියන වාක්‍යයට. හරි. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. අපි ඉස්සරහට බලමු මේ වගේ වාක්‍ය තව ටිකක් සාකච්ඡා කරලා අපි ඉස්සරහට ගේන ලෙසන් වලදී එතකොට ඔයාලට මේක තව තවත් හොඳට තේරෙයි. ඔයාලා මේ බැලුවේ පළවෙනි වීඩියෝ එක නම් අපේ පරණ වීඩියෝ බලන්න. එතකොට ඔයාලට ඉංග්‍රීසි මුලින් ඉඳලම පැහැදිලිව ඉගෙන ගන්න හැකියාව ලැබෙයි. ඉතින් අදට අපි මෙතනින් නවතිනවා. අපේ වීඩියෝ එක
හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා අනිත් අයට බලන්න ෂෙයා කරලා අපේ channel එකත් subscribe කරන්න කියලා අපි ඉල්ලනවා. හැමෝටම ආයුබෝවන්.